සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. බිට්කොයින් වල අපි ඉස්සෙල්ලාම විනාඩි 15 chart එක දාගත්තොත් කලින් දවසේ මම මතක් කළා මම මෙතනදී long position එකට එන්ටර් වුණා කියලා. ඉතින් price එක ඊට පස්සේ ඇත්තටම සැලකිය යුතු විදිහට අප් වුණා සෑහෙන profit ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ ඊට අමතරව අපි chart එකේ තව important level කිහිපයක් monitor කරගෙන හිටියා. අපි කලින් දවසේ මාක් කරගත්ත level. ඉතින් මේ level එකට එනකොට මම profit ප්‍රමාණයක් ගත්තා. මොකද මේක එකක් ට්‍රෙන්ඩ් ලයින් එක තිබ්බ කලින් අවස්ථාවලදී දිගටම රිජෙක්ට් වෙච්ච ට්‍රෙන්ඩ් ලයින් එක. ඊට පස්සේ අපි අර මාක් කරගත්ත රෙසිස්ටන්ස් zone එක. ඉතින් ඊට පස්සේ එතනිනුත් ඇත්තටම ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගෙන බිට්කොයින් උඩට අප් වුණා. නමුත් එහෙම අප් වෙනකොට අපි දැක්ක දෙයක් තමයි විනාඩි 15 chart එකේ ආයසරයක් බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් පැහැදිලිවම හැදිලා තිබ්බා. ඉතින් ඊට පස්සේ අර කලින් දවසේ ඇත්තටම අර කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ කියන්නේ CPI data නිකුත් වුණා ඇමරිකාවේ. ඉතින් ඒකෙන් ඉන්ෆ්ලේෂන් එක තවත් වැඩි වෙලා කියලා පැහැදිලි වීමත් එක්ක මාකට් එක ඒකට නෙගටිව් විදිහට රියැක්ට් කරලා එකපාරට ලොකු ඩම්ප් එකක් සිද්ධ වුණා. ඉතින් මම ඇත්තටම එන්ට්‍රි එකට වගේ ස්ටොප් ලොස් එක දාගෙන හිටියේ. ඒකත් ට්‍රිගර් කරගෙන තමයි ප්‍රයිස් එක යටට වැටුනේ. නමුත් යටට වැටෙද්දී ඇත්තටම පැය chart එක අපි දාගත්තොත් පැය chart එකේ RSI ඉන්ඩිකේටර් එකේ මේ කැනල් එක ක්ලෝස් වීමත් එක්ක පැහැදිලිවම බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් හැදිලා තිබ්බා. ඉතින් නමුත් මෙතනදී මම එකපාරට ආයසරයක් ලොන්ග් පොසිෂන් වලට එන්ටර් වෙන්න යන්න ගියේ නැහැ. ඒ වෙනුවට මම ටිකක් මොනිටර් කරගෙන හිටියා. මොකද ට්‍රෙන්ඩ් ලයින් එකක් බ්‍රේක් වෙලා තිබීමත් එක්ක. නමුත් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් තිබ්බ නිසා ඒක පාවිච්චි කරලත් ඇත්තටම කෙනෙකුට මේ ලෙවල් එකේදී ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න අවස්ථාව තිබ්බා. ඉතින් ඊට පස්සේ ප්‍රයිස් එක උඩට ගිහිල්ලා යටට ආපෞසරයක් වැටෙනකොට අපි අර මොනිටර් කරගෙන හිටපු ලෙවල් එකෙන් මෙන්න මෙහෙම ලොකු බුලිෂ් ප්‍රෙෂර් එකක් සහිත ඩෝජ් එකක් වගේ ක්ලෝස් වුණාට පස්සේ මෙතනදී මම ට්‍රේඩ් එකකට ආයසරයක් එන්ටර් වුණා පොඩි පොසිෂන් එකකට. ඒකෙන් දැනට ප්‍රොෆිට් ප්‍රමාණයක් ගත්තා. මොකද අපි කලින් දවසේ මාක් කරගත්ත මෙන්න මේ රෙසිස්ටන්ස් එකට දැනට ප්‍රයිස් එක ඇවිල්ලා තියෙන නිසා. ඉතින් ඊට අමතරව මෙතන ඇතනම් පොඩි බේරිෂ් ඩයිවර්ජන්ස් එකකුත් තියෙනවා විනාඩි 15 chart එකේ. ඉතින් ඒ කාරණාත් එක තමයි මම ප්‍රොෆිට් අරගෙන දැනට එන්ට්‍රි එකට ස්ටොප් ලොස් එක දාගෙන ඉන්නේ. ඉතින් අපි කලින් දවසෙත් මතක් කරා ඩයිවර්ජන්ස් කියන ඒවා අපිට කොච්චර වැදගත්ද කියලා. මොකද ඩයිවර්ජන්ස් විතරක්ම වුණත් පාවිච්චි කරලා කෙනෙකුට ගොඩක් සාර්ථකව ට්‍රේඩ් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් CPI data සම්බන්ධයෙන් ලොකු අවධානයක් නැතුව කෙනෙක් හිටියත් අපිට පේනවා chart එකේදී ඩම්ප් වෙන්න කලින් පැහැදිලි බේරිෂ් ඩයිවර්ජන්ස් එකක් මෙතනදී හදලා තියෙනවා. ඊට පස්සේ අප් වෙන කලිනුත් මෙතන බුලිෂ් ඩයිවර්ජන්ස් හැදුනා පැය chart එකේ. ඊට පස්සේ විනාඩි 15 chart එක ගත්තත් අපිට පේනවා බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් මෙතන තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම කලින් දවසෙත් මතක් කළේ ඩයිවර්ජන්ස් සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානයෙන් ඉන්න කියලා. මොකද අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන නිසා ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. ඊට පස්සේ අපි විශේෂයෙන්ම ඩේලි chart එක දාගත්තොත් එහෙම දැන් ඩේලි chart එකේ අපි දිගටම මොනිටර් කරගෙන හිටපු එක ඉන්ඩිකේටර් එකක් තමයි අර ලොගරිතමික් growth curve එක. අපි කලින් දවසේ කතා කරනකොට ඔය ඉන්ඩිකේටර් එකේ යටම ලෙවල් එක තිබ්බේ 19005 ගානකින් කොහෙද මට මතක හැටියට. ඉතින් අපි ඔක බ්‍රේක් වේද කියලා තමයි විශේෂයෙන් මොනිටර් කරන් හිටියේ. නමුත් අපිට පේනවා දැන් කලින් දවසේ ඩේලි කැන්ඩල් එක ඔය ලෙවල් එකට යටින් වික්කුණාට ඒක බ්‍රේක් වුණේ නැහැ. ඉතින් පැය 4 කැන්ඩල් එකකින්වත් එහෙම නැත්නම් පැය කැන්ඩල් එකකින්වත් ඇත්තට මේ ලෙවල් එක බ්‍රේක් වුණේ නැහැ. ඉතින් ඒක නිසා අපිට ඕක හෝල් කරගෙන ඉන්නකම් ලොකු ගැටලුවක් වෙයි කියලා හිතන්න බෑ. අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් බිට්කොයින් උඩට අප් වෙයි කියලා. දැනට ඒ ලෙවල් එක තියෙන්නේ 19039.1. ඒ කියන්නේ අද දවසේ ඕක බ්‍රේක් වුණොත් එහෙම තීරණාත්මක විදිහට විශේෂයෙන් පැය 4 කැනල් එකක් හරි ක්ලෝස් වෙලා එතකොට ඩම්ප් එක සෑහෙන කන්ටිනියු වෙන ඊට ගඩක් තියෙනවා. ඒ කියන්නේ එහෙම වුණොත් බිට්කොයින් ලොකු අනතුරකට වැටෙනවා. මොකද මේක අර බිට්කොයින් වල සමස්ත හිස්ටරි එකේම සපෝට් එකක් හැටියට වැඩ කරපු කවදාවත් බ්‍රේක් වෙච්ච නැති ලෙවල් එකක්. ඉතින් ඊට අමතරව අපිට මෙතන තියෙන ලෝ එක අපිට ගොඩක් වැදගත් කියලා අපි කතා කළා. මොකද ඒක බ්‍රේක් වුණොත් තමයි ඊට පස්සේ ඩේලි chart එකේ මාකට් ස්ට්‍රක්චර් එක ආයසරයක් බේරිෂ් පැත්තට හැරෙන්නේ. ඉතින් කලින් දවසේ ඩම්ප් එක සිද්ධ වුණත් අපිට පේනවා මේ ලෝ එක බ්‍රේක් වුණේ නැහැ. ඒක නිසා අපිට තවම කන්සිඩර් කරන්න පුළුවන් ඩේලි chart එකේ මාකට් ස්ට්‍රක්චර් එක බුලිෂ් පැත්තට තමා තවම තියෙන්නේ කියලා. ඉතින් දැන් මේ ලෝ එකට උඩින් මේ හරිය ලෝ එකක් ඇදලා තියෙනවා. ඒ කියන්නේ හය ලෝ එකකුත් හදලා තියෙනවා. ඊට අමතරව අපි වොලියුම් ඉන්ඩිකේටර් එක දාගත්තොත් අපිට පේනවා සැලකිය යුතු වොලියුම් එකකුත් ට්‍රේඩ් වෙලා තියෙනවා. ලොකු වොලියුම් එකක් නෙමෙයි. නමුත් ටිකක් අපිට කන්සර්න් කරන්න පුළුවන් වොලියුම් එකක් ට්‍රේඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ කාරණාත් එක්ක ඇත්තටම දැනට තියෙන්නේ රෙසිස්ටන්ස් එකක අපි මාක් කරගත්ත රෙසිස්ටන්ස් එක ඕක බ්‍රේක් කරගත්තොත් එහෙම රීට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා හරි ඊට පස්සේ බිට්කොයින් උඩට අප් වෙන්න පුළුවන් මේ ලෙවල් එක බ්‍රේක් කරගත්තොත්. ඒ කියන්නේ අනිවාර්යෙන් ඕක බ්‍රේක් කරන්න ඕනේ.
ඉතින් ඒක නිසා ওই කාරණා ටික ඩේලි chart එකේ මොනිටර් කරගෙන ඉන්න. දැන් අපිට පේනවා ඇත්තටම කලින් දවසේ ඩේලි කැන්ඩල් එකේ හයි එකත් බ්‍රේක් කරලා තියෙනවා. බ්‍රේක් කරලා කියන්නේ ඒකට උඩින් වික් වෙලා තියෙනවා. ඒක නිසා රීට්‍රේස්මන්ට් එකක් ආවොත් ඇවිල්ලා මේ ලෝ එකට උඩින් ලෝ එකක් හැදුවොත් එහෙම පැය 4 හරි කැන්ඩල් වල ඊට පස්සේ අපිට මේක තව ටිකක් උඩට අප්පේ කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ මේ සිකුරාදා කැන්ඩල් එකේ හයි එකත් තවම ටේක් අවුට් කරලා නැති නිසා. ඉතින් ඊට අමතරව ඇත්තටම දැන් අර CPI data වල ඉන්ෆ්ලේෂන් එක ගොඩාක් වැඩි කියලා පෙන්නුවට පස්සේ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක දැන් කලින් මාසෙටත් වැඩිය ගොඩක් වැඩි වෙලා තියෙනවා 9 ගානකට. ඉතින් ෆෙඩ්ලා ඉන්ට්‍රස්ට් රේට් අපි දැක්කා ගොඩක් හෝගිෂ් විදිහට, ඒ කියන්නේ ගොඩක් ස්ට්‍රෝං විදිහට ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරා පහුගිය මාසෙත්. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක අඩු කරන්න කියලා හිතාගෙන. නමුත් එහෙම වැඩි කරත් අපිට පේනවා ඉන්ෆ්ලේෂන් ඇමරිකාවේ අඩු වෙච්ච ස්වභාවයක් පේන්නේ නැහැ. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි ඔයිල් ප්‍රයිස් එක. ඒ කියන්නේ තෙල් වල මිල ඉහළ ගියපුවාම අනිත් භාණ්ඩ සේරම මිල වැඩි වෙනවා. ඒකට හේතුව තෙල් මත ගොඩක් සර්විස් රඳා පවතින නිසා. ඊට අමතරව ලෝකයේ පවතින තත්ත්වයක් එක්ක ඉතින් ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ හැම තැනකම ඔය කියන්නේ උද්දමන ප්‍රශ්නේ දැනට පවතිනවා. ඉතින් ඇමරිකාව ඉතිහාසයේ කවදාවත් නැති විදිහට ඉන්ට්‍රස්ට් රේට් එකපාර විශාල බේසිස් පොයින්ට් ප්‍රමාණයකින් වැඩි කරත් ෆෙඩ්ලට තවම බැරි වෙලා තියෙනවා එයාලා බලාපොරොත්තු වෙච්ච මට්ටමට ඉන්ෆ්ලේෂන් එක ගේන්න. ඉතින් ඒක නිසා ඒ කට්ටිය දැන් මේ මාසේ 26 27 මට මතක හැටියට ආයසරයක් FOMC මීටින් එකක් තියෙනවා. ඉතින් ඒකෙදි සමහර වෙලාවට ආයසරයක් බේසිස් පොයින්ට් 75කින් විතරවත් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරන්න පුළුවන්. ඉතින් දැන් ඉන්ෆ්ලේෂන් එක වැඩි වීමත් එක්ක ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා තියෙනවා කියලා CPI data වලින් පෙන්වීමත් එක්ක සමහර වෙලාවට අර ඩම්ප් එකේදී ගොඩක් අය ෂෝට් කරන්න ඇති. ඉතින් ඒ ෂෝට් කරපු කට්ටිය දැනට ට්‍රැප් කරලා තමයි ප්‍රයිස් එක උඩට අප් වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම අප් වුණත් ඊට පස්සේ අර 26 27 වෙනිදා වෙනකොට ෆෙඩ්ලා ආයසරයක් ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරොත් එහෙම එතකොට ප්‍රයිස් එක ආයසරයක් ඩම්ප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා සමහර වෙලාවට ප්‍රයිස් එක ඊට කලින්ම රියැක්ට් කරලා ඩම්ප් වෙනවා. ඒක නිසා මෙහෙම උඩට අප් වුණාට මම ගොඩක් පරිස්සමින් තමයි ලොන්ග් ට්‍රේඩ් වලට එන්ටර් වෙලා ඒවා හෝල් කරගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් දාගෙන ගොඩක් ඩිෆෙන්සිව් විදිහට තමයි මම ට්‍රේඩ් කරන්නේ. සෝරි මට කැස්සක් ආවා. ඒ කියන්නේ ඩිෆෙන්සිව් විදිහට තමයි ට්‍රේඩ් කරන්නේ. ඉන්ට්‍රස්ට් රේට් එක සම්බන්ධයෙන් ෆෙඩ්ලා ගන්න තීරණ මාකට් එකට තදට ඉෆෙක්ට් වෙන්න ඉඩ කඩක් තියෙන නිසා. ඉතින් කොහොමදත් අපි පහුගිය දවස්වලත් කතා කළා. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් ෆෙඩ්ලා වැඩි කරන තාක් ඒ කියන්නේ දිගටම වැඩි කරගෙන යනකොට අනිවාර්යයෙන් මේක ඩොලර් ඉන්ඩෙක්ස් එකට ගොඩක් පොසිටිව් විදිහට බලපානවා. කියන්නේ ඩොලර් එක අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒක නිසා ඉතින් කවදා හරි දවසක ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරන එක අපි මෙතනින් පස්සේ නවත්තනවා කියලා ෆෙඩ්ලා කිව්වොත් මේ කියන්නේ යාලා ඉන්ෆ්ලේෂන් එක තමගේ පාලනයට අරගෙන එතකොට පැහැදිලි බොටම් එකක් බිට්කොයින් වලට ඇති වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒක හින්දා අර ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරන තාක් අපිට එක්ක චොපි මාකට් කන්ඩිෂන් එකක් හරි එහෙම නැත්නම් තවදුරටත් කරෙක්ෂන් එකක් තමයි දැනට අපේක්ෂා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ අතර අපිට කියන්නේ රිලීෆ් රැලියට හරි හැටියට මාකට් එක අප් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියන්නේ 30000 ලෙවල් එකට උනත් අප් වෙන්න ඉඩ කඩක් තියෙනවා. ඒ අතර කාලය ඇතුළත නමුත් ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරන එක නවත්තනකම් අපිට සම්පූර්ණ බොටම් එකක් හම්බෙයි කියලා අපේක්ෂා කරන්න විදිහක් නැහැ. ඉතින් ඒක නිසා මේ කාරණේ සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරගෙන ඉන්න ෆෙඩ්ලා ගන්න තීරණ ගොඩක් මාකට් එකට බලපාන ඉඩ කඩක් තියෙනවා. ඉතින් අපිට දැනට පේනවා දැන් මේ කැන්ඩල් එකේ ලෝ එකත් ලොස් කරගෙන ඒ කියන්නේ පැය chart එකේ බිට්කොයින් යටට එනවා. දැන් කවුරු හරි කෙනෙකුට විනාඩි 15 chart එකේ අර බේරිස් ඩයිවර්ජන්ස් එක මොනිටර් කරගෙන හිටියනම් පොඩි ෂෝට් එකකට කන්සිඩර් කරන්න අවස්ථාවක් තිබ්බා. මොකද මේක ගොඩක් ඉම්පෝටන්ට් රෙසිස්ටන්ස් එකක් නිසා. ඊට පස්සේ මම ඇත්තටම අපිට chart එකේ ස්කල්ප් කරන්න මොනිටර් කරගෙන ඉන්න පුළුවන් ලෙවල් කිහිපයක් මාක් කරා. එතනින් එකක් තමයි දැනට තියෙන මේ රෙසිස්ටන්ස් එක. අපි කිව්වා ඕක බ්‍රේක් කරන්න ඕනේ කියලා හරියට බිට්කොයින් උඩට අප් වෙන්න නම් ඕක බ්‍රේක් කරගෙන අප් වුණොත් එහෙම ඊට පස්සේ අපිට විශේෂයෙන් මොනිටර් කරගෙන ඉන්න පුළුවන් 21062.8 62.1 කියන ලෙවල් එක. ඕක රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න ඉඩ කඩක් තියෙනවා. ওই ලෙවල් එකට එනකොට බේරිස් ඩයිවර්ජන්ස් වගේ පොඩි ටයිම් ෆ්‍රේම් වල හැදුවොත් කෙනෙකුට ෂෝට් කරන්න කන්සිඩර් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් බ්‍රේක් කරොත් අපිට ප්‍රධානම ලෙවල් එකකට තියෙන්නේ 22807.7 කියන ලෙවල් එක. ඉතින් මෙතනින් දැන් මෙතන පොඩි බේරිස් ඩයිවර්ජන්ස් එකකුත් තියෙන නිසා විනාඩි 15 වගේ chart වල මේ ඩම්ප් එක කන්ටිනියු වුණොත් එහෙම ඊට පස්සේ අපිට මොනිටර් කරන් ඉන්න පුළුවන් 19902.6 19852.6 කියන ওই සෝන් එක. ওই සෝන් එකේදී
පොඩි ටයිම් ෆ්‍රේම් ෆ්ලිප් වුණොත් එහෙම නැත්නම් හිඩන් බුලිෂ් ඩයිවර්ජන්ස් හරි එහෙම නැත්නම් රෙගියුලර් බුලිෂ් ඩයිවර්ජන්ස් හරි පොඩි ටයිම් ෆ්‍රේම් වල හැදුවොත් අපිට ඔතනදී කන්සිඩර් කරන්න පුළුවන් ලෝන් කරන්න. ඕක ලොස් වුණොත් එහෙම ඊට පස්සේ 19573 කියන ලෙවල් එක මොනිටර් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒකත් ලොස් වුණොත් එහෙම ඊට පස්සේ අපිට ප්‍රධානම ලෙවල් එකක් තියෙන්නේ 19391 ඉඳන් 19316.4 වෙනකන් තියෙන ওই සෝන් එක. ඒ කියන්නේ කලිනොත් අපිට සපෝට් එකක් හැටියට වැඩ කරපු ලෙවල් එක. ඉතින් ඊට අමතරව අර ලොගරිතමික් growth curve එකේ යටම ලෙවල් එක සම්බන්ධයෙන් ටිකක් අවධානයෙන් ඉන්න. අපිට ඒ ලෙවල් එකත් ගොඩක් ඉම්පෝටන්ට් වෙනවා. ස්කාල්ප් පොසිෂන් වලදී එහෙම නැත්නම් ඒක නම් ඇත්තටම ගොඩක්ම ඉම්පෝටන්ට් වෙනවා අපිට ලොන්ග් ටර්ම් ඩිරෙක්ෂන් එක සම්බන්ධයෙන් තීරණ කරන්න. ඉතින් ඊටත් අමතරව විශේෂයෙන්ම අර තව අපිට ගොඩක් පාවිච්චි කරන්න පුළුවන් ලෙවල්ස් තියෙනවා. අපිට අවශ්‍ය නම් පුළුවන් මෙතන හයි එකේ ඉඳන් මෙතන ලෝ එකට ෆිබොනාචි රිට්‍රේස්මන්ට් ටූල් එක ඇඳ ගන්න. ඊට පස්සේ අපිට තව පුළුවන් key moving averages කොහෙද තියෙන්නේ කියන කාරණේ මොනිටර් කරන් ඉන්න. විශේෂයෙන් පැය 4 chart එකේ 200 එක, ඊට පස්සේ daily chart එකේ 50 වගේ moving average, daily chart එකේ 20 එක ඔය වගේ moving average අපිට මොනිටර් කරන් ඉන්න පුළුවන්. ඒ level උත් අපිට scalp position වලට පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අපි මෙහෙම Fibonacci ඇඳගත්තාම මෙතන 0.5 එක තියෙනවා. ඊට පස්සේ golden pocket එක තියෙනවා. ඔය levels මොනිටර් කරන් ඉන්න අවස්ථාවක් තියෙනවා අපිට scalp trade වලට එන්ටර් වෙන්න. ඉතින් ওই කාරණා ටික තමයි මට ඇත්තටම Bitcoin සම්බන්ධයෙන් මතක් කරන්න අවශ්‍ය වුණේ. ඊට පස්සේ අර ඔය CPI data release වෙන එක, ඊට පස්සේ FOMC meeting තියෙන එක වගේ මාකට් එකට ගොඩක් වැදගත් වෙන event සිද්ධ වෙන අවස්ථා අපිට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම economic calendar එකක් පාවිච්චි කරනවා නම්. ඉතින් එතනදී කෙනෙකුට Google search කරලා economic calendar එකක් හොයාගන්න පුළුවන්. මම ওই සම්බන්ධයෙන් කලිනුත් කියලා දීලා තියෙනවා. දැන් ඊයේත් අර CPI data release වෙච්ච event එක සිද්ධ වෙච්ච නිසා මට හිතුණා ආයෙසරයක් පොඩ්ඩක් මතක් කරන්න මේ event කොහොමද හොයාගන්නේ කියන එක ගැන. ඉතින් මේ investing.com කියන site එකේ තියෙන එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. Google search කරපුවාම උඩින් මට නම් පෙන්වුවේ මේක. ඉතින් කලින් ඉඳන් අපි පාවිච්චි කරන්නේත් මේක investing.com වල තියෙන economic calendar එක. කෙනෙකුට මේ සයිට් එකට ඇවිල්ලා economic calendar කියන ටැබ් එකක් මෙතන තියෙනවා. ඒකට ගියපුවාම මේ calendar එක එනවා. ඉතින් මෙතනදී අපිට දැන් අපේ time frame එකට අනුව මෙතන time එක වෙනස් කරගන්න පුළුවන්. අපිට තියෙන GMT plus 5:30 කියන එක. මෙතන තියෙනවා කොලම්බෝ කියලාම. ඉතින් ඒක දාගත්තාම එතකොට අපේ time එකෙන්ම පෙන්නනවා. ඉතින් ඊට පස්සේ දැන් හෙට දවසේ තියෙනවා, මේ සතියේ තියෙනවා, ඊළඟ සතියේ තියෙනවා, ඒ සේරම වගේ මෙතන පෙන්නනවා. ඉවෙන්ට්ස් අපිට ගොඩක් ඉම්පෝටන්ට් ඒවා. මෙතනදීත් ඇත්තටම මේ සේරම අපිට ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. ඉතින් ඇමරිකාවේ කියන්නේ ඉකොනොමි එකට අදාළ සිදුවීම් තමයි ගොඩක් වෙලාවට මාකට් එකට තදට බලපාන්නේ. නමුත් මේකේ අනිත් රටවල් වල ඒවා තියෙනවා. දැන් ඉන්දියාවේ දේවලුත් තියෙනවා. ඉතින් ඒවා ප්‍රයෝජනවත් වෙනවා අර ඒ රටවල වල ස්ටොක් මාකට් වල වගේ ට්‍රේඩ් කරන කට්ටියන්ට. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය නම් මෙතන ෆිල්ටර්ස් වලට ගිහිල්ලා මෙතනින් අනවශ්‍ය රටවල් සියරම ඉස්සෙල්ලා ක්ලියර් කියන එක ඔබලා ඊට පස්සේ අපිට ඕනනම් රටවල් කිහිපයක් තියාගන්න පුළුවන්. United States, ඊට පස්සේ UK වගේ රටවල් කිහිපයක්. ඕනනම් ජපාන් තියාගන්නත් පුළුවන්. ඒ වගේ අර අපි ට්‍රේඩ් කරන ක්‍රමයත් එක්ක අපිට තීරණය කරන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන්ම අපිට වැදගත් වෙන්නේ United States වල සිදුවෙන events. ඉතින් ඊට පස්සේ තව ෆිල්ටර්ස් තියෙනවා. ඒවත් අවශ්‍ය නම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම අවශ්‍ය දේවල් තෝරලා ඇප්ලයි කරපුවාම ෆිල්ටර් වෙනවා. ඉතින් මෙතනදී පෙන්නනවා මේ ඉවෙන්ට්ස් තියෙන වෙලාවල් සහ දැන් මෙතන පොඩි ෆෝකාස්ට් එකකුත් පෙන්නනවා කොයි වගේ ඉෆෙක්ට් එකක් වෙයිද කියන එක සම්බන්ධයෙන්. ඉතින් දැන් අදත් අපිට පේනවා Fed Walker speaks කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර Federal Reserve එකේ ප්‍රධානියෙක් කතා කරන සිදුවීමක් අද තියෙනවා. හවස 20:30 කියන්නේ 8:30 නේ. 8:30ට. ඉතින් ওই වගේ සමහර කාරණා දැන් මේකෙදි මෙයා මොනවා හරි කිව්වොත් එහෙම ඉන්ට්‍රෙස්ට් රේට් යාලා තව වැඩිපුර වැඩි කරනවා කියලා හරි මොකක් හරි. එතකොට මේ වගේ අවස්ථාවල මාකට් එකට ඒක ඉෆෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඉකොනොමික් කැලෙන්ඩර් එකේ තියෙන මේ ඉවෙන්ට් සම්බන්ධයෙන් ටිකක් අවධානයෙන් ඉන්න එක හොඳයි. දැන් අපි කලින් දවසේ ගත්තොත් අපිට පේනවා CPI data release වෙච්ච එක. ඒ රිලීස් වෙන වෙලාව මේකේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඉතින් දන්නේ නැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා මම මතක් කරේ ආයෙසරයක්. ඉතින් මම නම් ගොඩක් වෙලාවට හැම දවසකම වගේ ඇවිල්ලා
ඒ කියන්නේ මේක බලනවා. ඒ කියන්නේ අපිට ඉම්පෝටන්ට් ඉවෙන්ට් මොනවා හරි තියෙනවද කියලා. ඊට අමතරව දැන් අද දවසේ නම් මම සාමාන්‍යයෙන් ඊට පස්සේ දවසේ මොනවද ඉවෙන්ට්ස් තියෙන්නේ කියන එක සම්බන්ධිනුත් පොඩ්ඩක් බලලා ඒ සම්බන්ධිනුත් අවධානයෙන් ඉන්නවා. ඉතින් ඒක නිසා මේක ප්‍රයෝජනෙට ගන්න කැමති කට්ටිය. ඉතින් ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න, ලෝන් කරත්, ෂෝට් කරත්. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.